අයිබෝවන් ළමයි මම ඔයාලට පහුගිය දවසේ දුන්න පේපර් එකක් ලියන්න. එතකොට හැමෝම වගේ උත්තර ලියලා තිබ්බා. එතකොට මම මේ උත්තර ටික බලලා ඉවරලා චෙක් කරලා ඔයාලට ලකුණුත් ලබා දුන්නා. කලිනුත් පේපර් එකක් මේ විදිහටම දුන්නා. ඒක දීලා ඉවරලා මේ පේපර් එක නම් ඔයාලත් එක්කම සාකච්ඡා කරලා ඉවරලා ඔයාලගේ තියෙන අඩුපාඩු කියලා දීලා ලකුණු ලබා ගන්න විදිය කියලා දීලා මේ හැමදේම කරා. ඒත් මේ කොටස නම් අපිට කරන්න කාල වේලාවක් නැති නිසා මම තනියම තමයි කරන්නේ. මොකද පන්ති දවසක් ඒකටම යොදා ගන්නවා කියන්නේ අපිට විෂය නිර්දේශය ආවරණය කරගන්න තියෙන කාල සීමාව තවත් අඩු වෙනවා. අපි ගොඩක් ඉක්මනට විෂය නිර්දේශයේ තියෙන දේවල් ටික ආවරණය කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ප්‍රශ්න පත්‍ර ලියන්නත් වෙලාවමදි වෙනවා. මොකද ඒව සමහර අවස්ථාවන් වලදී ඔයාලත් එක්කම සාකච්ඡා කරන්නත් ඕනනේ ඉඳලා හිටලා හරි පේපර් එකක්. ඊට අමතරව තවත් දේවල් කරන්න තියෙනවා අපිට ගොඩක්. ඒ නිසා මම අද මේ පේපර් එක මේ විදිහට සාකච්ඡා කරන්න හිතුවා. එතකොට දැන් මේ පේපර් එකේ ගොඩක් අයගේ උත්තරවල තිබුණ අඩුපාඩු මම දැක්කා. සාමාන්‍යයෙන් ගොඩක්ම තිබුණේ සුළු කිරීමේ අඩුපාඩු තමයි. සුළු කිරීම හදිසියේ වැඩිකම නිසා සුළු කිරීම වරද්දලා. ඒ කියන්නේ දන්නේ නැති දෙයක් නන් නෙවෙයි. හැමදාම වැලගේ අතින් වෙන සාම්ප්‍රදායික වැරද්ද. සුළු කිරීම නිතරම වරද්දනවා. හදිසියේ වැඩිකම හින්දා වෙන්න ඇති කියලා මම හිතනවා. නැත්තම් නොසලකිරීමක් කම නිසා මේ දේ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සමහර ගැටලු වලදී එක එක විදිහේ වැරදි කරලා තිබුණා. ඒ දේවල් ඔක්කොම ගැන මම දැන් මේ විදිහට කතා කරගෙන යනවා. හරි ළමයි. මුලින්ම එක පත්‍රයේ තියෙන ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්නේ. එතකොට එක පත්‍රයේ තියෙන එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් හම්බ වෙනවා. ඒ විදිහේ ප්‍රශ්න 20ක් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්න 20ට සම්පූර්ණ ලකුණු 40ක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් මම සාකච්ඡා කරගෙන යනවා පිළිවෙලට. මේවයි ඔයාලා දැන් මේ වීඩියෝ එක බලද්දී ඔයාලා ලියපු උත්තර ටිකත් ළඟින් තියාගෙන ඒවයි හරි වැරදි තාපෝ නැවත සැරයක් චෙක් කරන ගමන් බලන්න. එතකොට ඔයාලට තව ටිකක් හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඒනොත් ඔයාලා නොතේරෙන දේවල් තියෙනවා නම් ඒක සටහන් කරගන්න. කොහොමද ඒ ගාන හදන්නේ? ඒ දේවල් සටහන් කරගන්න. හරි දැන් පළවෙනි ගානේ තියෙන්නේ සුළු කරන්න කියලා. එතකොට මෙන්න මේ පළවෙනි ගානේ දීලා තියෙන එකතු කිරීමකුයි අඩු කිරීමකුයි. ගොඩක් වෙලාවට ගොඩක් අයගේ මම දෙකක් වැරද්දක් තමයි ලේසි වැඩි නිසා මේක වරද්දලා තිබ්බ සුළු කිරීම. එකතු කිරීම නම් හැමෝගෙම වගේ හරි ගිහිලා තිබ්බා. නමුත් අඩු කිරීමේදී එක එක විදිහේ වැරදි කරලා තිබ්බා. සුළු කිරීම වරද්දලා තිබ්බා. භාගයක් එකතු කරලා භාගයක් අඩු කරලා තිබ්බා. ඊට පස්සේදී දැන් පළවෙනි විශාල සංඛ්‍යාව දීලා තියෙන අඩු කරන එකේ ඉලක්කම් 6 සංඛ්‍යාවක්. දෙවෙනියට දීලා තියෙන ඉලක්කම් 5 සංඛ්‍යාවක්. එතකොට මෙන්න මේ ඉලක්කම් 6 සංඛ්‍යාවකින් ඉලක්කම් 5 සංඛ්‍යාව අඩු කරද්දී සමහරු අගට බිඳුවක් දාගෙන ඉවර වෙලා අඩු කරන්න ගිහිල්ලා උත්තරේ වරද්දගෙන තිබ්බා. තවත් සමහර අය මෙන්න මේ 87434 කියන එක අටේ ඉලක්කම 903,462 9 ඉලක්කම තියෙන කෙලින් අටේ ඉලක්කම ලියන්න ගිහිල්ලා වරද්දගෙන තිබ්බා. ඒ වගේ එක එක වැරදි කරලා තිබ්බා. එතකොට දැන් මෙන්න මේ වගේ දෙයක් කරද්දී අපි දැන් 2 වසරේ 3 වසරේ ඉඳන් ඉගෙනගත්තු දෙන්නේ මේ එකතු කිරීම අඩු කිරීමයි කියන්නේ. ගොඩක්ම ලේසියෙන් අපිට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. එතකොට අපි අන්න ඒ වගේ ඒවාට හදිසි වෙන්නේ නැතුව ටිකක් ඉවසීමෙන් හිමිහිට හදාගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි තව සැරයක් චෙක් කරන්න. අපිට සාමාන්‍යයෙන් එකතු කිරීම ගාණක් ආපහු සැරයක් චෙක් කරන්න ලොකු වෙලාවක් යන්නේ නැහැනේ. ඒ වගේ වෙලාවට අනිවාර්යයෙන්ම තව සැරයක් චෙක් කරලා බලන්න. අපි මේක පස්සට චෙක් කරන්න තියාගන්න හොඳ නැහැ. පස්සට චෙක් කරන්න තියාගත්තොත් අපිට සමහරට අමතක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පේපර් ඉවර කරනකොට හරි මම ඔක්කොම වගේ හොඳට ලිව්වා. එහෙම හිතෙන්න පුළුවන්. ඒ හින්දා ඒ වෙලාවෙම පොඩ්ඩක් ඒ වගේ ප්‍රශ්න චෙක් කරන්න. මොකද ලේසියෙන්ම ලකුණු ගන්න තියෙනවා මිස් කරගන්න හොඳ නැහැනේ අපි. දැන් එතකොට මෙන්න මේ එකතු කිරීම ගැටලුවේදී අපිට එකතු කරන්න තියෙන 443,889ට 134,583ක්. එතකොට දැන් මුලින්ම එක ස්ථානයේ පැත්තේ ඉඳන් මම පටන් ගන්නවා. 9යි 3යි එකතු වුණාම 12යි 12න් දෙකේ ඉලක්කම තමයි ලියන්නේ. එකක් ඉතුරුයි 8යි 8යි 16යි අර එකයි 17ක් වෙනවා. 17න් 7 ඉලක්කම තමයි ඊළඟට ලියන්නේ. ඊළඟට ආපහු එකක් ඉතුරුයි 8යි 5යි 13යි අර එකයි 14යි 14නොත් 4 තමයි ලියන්නේ. තවත් එකක් ඉතුරුයි. ඊළඟට 3යි 4යි 7යි අර එකයි 8ක් වෙනවා. 7යි 3යි 4යි 3යි 7ක් වෙනවා. ඊළඟට 4යි 1යි 5ක්. මෙන්න මේ විදිහට 578,472ක් තමයි අපිට පිළිතුර විදියට ලැබෙන්නේ. ඊළඟට අඩු කිරීමේ කොටසේදී 903,462කින් 87,434ක් තමයි අඩු කරන්න තියෙන්නේ.
එතකොට ගොඩක් වෙලාවට අර මම කලින් සඳහන් කරපු වැරදි කීපය නිසා තමයි ගොඩක් අයට එක එක උත්තර ඇවිල්ලා තිබ්බා. සමහර අයට ඇවිල්ලා තිබ්බා 903,000 ගානෙන් 874,340 ගානක් අඩු කරන්න ගිහින් ඉවර වෙලා 3000ක් වගේ උත්තර 26000ක් වගේ උත්තර ඇවිල්ලා තිබ්බා. ඒ වගේ එක එක උත්තර ඇවිල්ලා තිබ්බා. ඒ හරි නිවැරදිම උත්තරේ තමයි 816,028 කියන්නේ. 816,028. එතකොට දැන් මෙන්න මේ දෙකෙන් හතරක් අඩු කරන්න බෑ. 12න් තමයි හතරක් අඩු කරන්නේ. 12න් හතරක් අඩු කරද්දී 8යි. ඊළඟට 6න් 3ක් නෙමෙයි දැන් තියෙන්නේ මෙතන 5ක්. 5න් 3ක් අඩු කරද්දී 2යි. ඊළඟට 4න් 4ක් අඩු කරද්දී නම් බිඳුවමයි. 3න් 7ක් අඩු කරන්න බෑ අපිට. ඒ නිසා 13න් තමයි 7ක් අඩු කරන්නේ. 13න් 7ක් අඩු කරද්දී 6යි. ඊළඟට මෙතන දැන් තියෙන්නේ බිඳු ඉලක්කම නෙමෙයි මේ 9න් එකක් ගත්තා. එතකොට දැන් එතන තියෙන්නේ 9ක්. 9න් 8ක් අඩු කරාට පස්සේදී 1යි. මෙතන ඉතිරි වෙලා තියෙන 8 ඉලක්කම ඒ විදිහටම පල්ලෙහාට ගෙනවා. එතකොට 816,028ක් තමයි අපිට උත්තරේ විදිහට ලැබෙන්නේ. ඊළඟට දෙවෙනි ගැටලුව සාකච්ඡා කරමු. දෙවෙනි ගැටලුවේදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. එක්තරා දුම්රියකට පැයකදී කිලෝමීටර 72ක් ගමන් කරන්න පුළුවන්ලු. තවත් කාර්යයක් තියෙනවලු පැයකදී කිලෝමීටර 49ක් ගමන් කරන. එතකොට මෙන්න මේ පැය 3ක් යද්දී මේ වාහන දෙකෙන් දුම්රිය කාර්යයට වඩා කොච්චර දුරක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවද කියලා තමයි අහන්නේ. එතකොට දැන් අපි දන්නවනේ දැන් දුම්රිය පැයකදී යනවා කිලෝමීටර 72ක්. කාර්යය යනවා පැයකදී කිලෝමීටර 49ක්. එතකොට පැය 3කදී යන ප්‍රමාණය හොයලා ඉවර වෙලා ඒ දුරවල් දෙක අඩු කරලා ඉවර වෙලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ උත්තරේ ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා අපිට. පළවෙනි ක්‍රමයේ විදිහට මෙන්න මේ විදිහේ ක්‍රමයක් තමයි මම අනුගමනය කරන්නේ. පළවෙනියටම මෙන්න මේ 72 වැඩි කරනවා 3ෙන්. 72 වැඩි කරාට පස්සේදී අපිට ලැබෙනවා කිලෝමීටර් 216ක්. මෙන්න මේ කිලෝමීටර් 216 කියන්නේ දුම්රිය කියපු දුර. එතකොට ඊළඟට කාර්යය කියපු දුරත් හොයන්න ඕනනේ. කාර්යය කියපු දුර හොයන්න නම් මෙන්න මේ 49 ගුණ කරනවා 3ෙන්. එතකොට ලැබෙනවා කිලෝමීටර් 147ක් කියලා. එතකොට දැන් අර දුම්රිය ගමන් කරපු කිලෝමීටර් 216න් කාර්යය ගමන් කරපු කිලෝමීටර් 147 අඩු කරා නම් අපිට උත්තරේ ලබා ගන්න පුළුවන් කිලෝමීටර් 69ක් විදියට. හැබැයි මීටත් වඩා ලේසි තවත් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමේ දැන් පියවර 3කට ගිහිල්ලානේ අපිට යන්නේ. පියවර 2කින් මේ උත්තරයට යන්න පුළුවන්. අපි මුලින්ම හොයාගත්තා නම් පැයකදී මෙන්න මේ කාර්යයට වඩා කොච්චර දුරක් දුම්රිය ගමන් කරනවද කියලා. ඒ කියන්නේ කිලෝමීටර් 72කින් කිලෝමීටර් 49ක් අඩු කරාට පස්සේදී අපිට ලැබෙනවා පැයක් තුලදී කාර්යයට වඩා කොච්චර දුරක් දුම්රිය ගමන් කරනවද කියලා. ඒ විදිහට කිලෝමීටර් 23ක් ගමන් කරනවා. එතකොට අන්න ඒ වගේ පැය 3ක් තියෙනවානේ. එතකොට මෙන්න මේ 23 ඒවා 3ක් අරගෙන අපිට කිලෝමීටර් 69ක් කියලා පියවර 2කින් උත්තරයට යන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. අපිට සමහර වෙලාවට ගණන් හදද්දී වෙලාව ඉතිරි කරගන්න පුළුවන් පේපරේදී. දැන් මේ දෙකේම උත්තරේ නිවැරදි, ක්‍රමයක් නිවැරදි. ඒ නිසා අපිට මේ ක්‍රම දෙකෙන් ඕනම එකක් අනුගමනය කරන්න පුළුවන්. වඩාත් පහසු, ඔයාලට වඩාත් ලේසි ක්‍රමය අනුගමනය කරන්න. සමහර අවස්ථාවන් වලදී මෙන්න මේ දෙවැනි ක්‍රමේ එකපාරටම හිතෙන්නේ නැහැ නේ කෙනෙක්ට. ඕනම කෙනෙක්ට එකපාරට හිතෙන්නේ මෙන්න මේ පළවෙනි ක්‍රමය. හැබැයි චූටි වෙලාවක් තමයි වැඩිපුර යන්නේ. ඒක ලොකුම ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඉක්මනටම හිතෙන ක්‍රමෙන් වඩාත් නිවැරදි කියලා හිතනවා නම් උත්තරේ හදාගෙන යන්න ඕන. ඊළඟට තුන්වෙනි ගැටලුවේ තියෙන්නේ කමල්, නිමල් හා කසුන් යන යහළුවන් තිදෙනා අතරේ රුපියල් 1284ක මුදලක් සමානව බෙදා ගනී නම් කසුන්ට ලැබෙන මුදල කීයක්ද කියලා. දැන් එතකොට මෙතන දෙන්නේ රුපියල් 1284ක්. දැන් මෙතන තවත් 3 දෙනෙක් ඉන්නවා කමල්, නිමල්, කසුන් කියලා. ඒ 3 දෙනා අතරේ සමානව බෙදනවා නම් කසුන්ට ලැබෙන මුදල තමයි අහන්නේ. ඒ කියන්නේ කසුන්ට ලැබෙනවා කියලා මම මේ ප්‍රශ්නේ අහලා තිබ්බට ඇත්තටම 3 දෙනාටම ලැබෙන්නේ එකම ගාණක් තමයි. ඒ නිසා මෙන්න මේ 1284 කියන එක 3ෙන් බෙදුවට පස්සේ ලැබෙන උත්තරේ තමයි කසුන්ට ලැබෙන මුදල වෙන්නේ. එතකොට 1484 3ෙන් බෙදුවට පස්සේදී 12 3ෙන් බෙදද්දී 4යි ඉතිරි නැහැ. එතකොට 8 ඊළඟට 3ෙන් බෙදනවා. 8 3ෙන් බෙදද්දී 2යි 8 වරක් 3 වරක් 2 6යි. එතකොට 2ක් ඉතුරුයි. ඊළඟට අපි 24ට තමයි බලන්නේ. 24ට 3 ඒවා 8ක් තියෙනවා. අන්න ඒ විදිහට උත්තරේ වෙන්නේ 428ක්. හැබැයි මේ 428 කියලා නිකම්ම ලිව්වොත් ඔයාලගේ පේපර් වලත් මට මේ වගේ උත්තර අහුණා. මම මේකට වැරදි දාලා ඇති. 428 නෙවෙයි උත්තරේ වෙන්නේ
මුදලයි අහන්නේ රුපියල් 428ක්. අනිවාර්යයෙන්ම මෙන්න මේ රුපියල් කියන එක තියෙන්න ඕන. රුපියල් කියන එක නැත්තම් ඔයාලගේ උත්තරේ හරි වුණාට වැඩක් වෙන්නේ නැහැ. මම මේ වගේ උත්තර වලට වැරදි දාලා ඇති. රුපියල් 428 කියලාම තිබුණේ නැත්තම් අනිවාර්යෙන් අපිට ලකුණු ලැබෙන්නේ නැහැ මේ වගේ ගැටලුවලදී. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා පෙරවරු 2:32ට කටුනායකින් ගමන් ආරම්භ කරනලු ගුවන් යානයක්. ඒ ගුවන් යානය පැරිසියට ළඟා වෙන්නේ පස්වරු 7:18ටලු. දැන් පෙරවරු වලින් පටන් අරගෙන පස්වරු වලින් තමයි අවසන් කරන්නේ. එතකොට මේ සඳහා ගුවන් යානයට ගත වූ කාලය කොපමණද කියලා අහලා තියෙනවා. එතකොට දැන් එකම වරුව ඇතුලේ නෙවෙයිනේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් පැය 12 ක්‍රමෙන් මේ වෙලාවන් දෙක ලියාගෙන අපිට උත්තරේ ලබා ගන්න බෑ. ඒ නිසා එකම දවසේ ඇතුලේ වරු දෙකක සිද්ධ වෙන නිසා අපිට මේකෙදි භාවිතා කරන්න වෙන්නේ සම්මතාකාරයෙන් වෙලාව ලියලා ඒ වෙලාවන් දෙක අඩු කරන එක. එතකොට එහෙම කරද්දී දැන් අපි මේක කරන්න වෙන්නේ 17යි 19යි 18න් 2:32ක් තමයි අඩු කරන්න තියෙන්නේ. 19යි 18නුයි 2:32ක් අඩු කරන්න තියෙන්නේ. එතකොට අපිට පිළිතුර විදියට ලැබෙනවා පැය 16යි මිනිත්තු 46ක් කියලා. ගොඩක් අයට මෙන්න මේකේ පෙරවරු වලින් පටන් අරන් පස්වරු වලින් ඉවර වෙන්නේ කියන දේ අමතක වෙලා තිබුණා. අන්න ඒ නිසා පැය 4කුත් මිනිත්තු 46ක් විදියට උත්තර ඇවිල්ලා තිබ්බා. තවත් සමහර අයට නිකම්ම 4:46ක් ඇවිල්ලා තිබ්බා. තවත් සමහර අයට නිකම්ම 16:46ක් ඇවිල්ලා තිබ්බා. මෙන්න මේ 4:46යි 16:46යි කියලා නිකම්ම ලිව්වොත් නම් කොහොමත්ම ලකුණු ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පැය මිනිත්තු කියලා සඳහන් කරන්න ඕන. පැය මිනිත්තු කියන දේ සඳහන් වෙලා නැත්තම් ඔයාලගේ උත්තරේ කොච්චරක් නිවැරදි වුණත් ඒකක නොමැති නිසා උත්තරයට ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට උත්තරේ වෙන්නේ පැය 16යි මිනිත්තු 46ක්. පැය 16යි මිනිත්තු 46ක් තමයි උත්තරේ වෙන්නේ. ඊළඟට අහලා තියෙනවා තවත් ප්‍රශ්නයක්. විස්කම්බේ මීටර් 12ක් වුණු එක්තරා විශාල වෘත්තාකාර පොකුණක් මැද වතුර මලක් තියෙනවලු. එතකොට මෙන්න මේ වතුර මලේ ඉඳලා පොකුණේ බැම්මට තියෙන දුර කොච්චරක්ද කියලා තමයි අහන්නේ. දැන් මෙන්න මේකේ විස්කම්බේ මීටර් 12ක් නම් හරි මැද නම් තියෙන්නේ මෙන්න මේ වතුර මල. වතුර මලේ ඉඳන් පොකුණේ බැම්මට තියෙන දුර කියන්නේ වෘත්තයේ අරය කියන එක. මේ විශාල වෘත්තයේ අරය තමයි මෙන්න මේ අපෙන් අහලා තියෙන්නේ. එතකොට සමහර අවස්ථාවලදී මේ විදිහට අපිට විස්කම්බේ අරය කියලා දෙන්නේ නැතුව වක්‍රාකාරයෙන් ගාන දෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ විස්කම්බේ මීටර 12ක් නම් වෘත්තයේ අරය කියන්නේ එකෙන් හරි භාගයක්නේ. එතකොට මෙන්න මේ මීටර 12ක් කියන එක දෙකෙන් බෙදලා තමයි අපිට උත්තරය ගන්න දෙන්නේ. එතකොට උත්තරය ලැබෙනවා මීටර 6ක් විදියට. සමහර අය 12යි කියලා ලියලා තිබ්බා, 6යි කියලා ලියලා තිබ්බා, 24 කියලා උත්තරයකුත් තිබ්බා. එතකොට නිවැරදිම උත්තරේ වෙන්නේ මීටර 6ක් කියන එක. මීටර කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙම නැත්නම් ලකුණු ලබා දීමේ හැකියාවක් නැහැ. මොකද ඒකකය සඳහන් විය යුතුමයි. දැන් මේක මීටර වෙන්න පුළුවන් වල 6යි කියලා යද්දි සෙන්ටිමීටර වෙන්න පුළුවන් නැත්නම් වෙනත් මොකක් හරි ඒකකයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම ඒකකය සඳහන් කළ යුතුමයි. ඒකකයක් දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි ඒ ඒකකය සඳහන් කරන්න ඕන අපේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා ගමහරහා දිවීමේ තරඟයට සහභාගී වෙන එක්තරා තරඟකරුවෙක් පෙරවරු 8ට ආරම්භ කරපු තරඟය පෙරවරු 8:47ට අවසන් කරනවලු. එතකොට පෙරවරු 8ට ආරම්භ කරලා පෙරවරු 8:47 තමයි අවසන් කරන්නේ. එතකොට ඔහුට තරඟය සඳහා ගත වුණු කාලය තත්පර වලිනුයි අහන්නේ. ගත වූ කාලය නෙවෙයි අහන්නේ, කාලය තත්පර වලින් සොයන්න කියලායි අපිට කියන්නේ. එතකොට දැන් මෙතන දීලා තියෙනවා මොන ඒකකෙන්ද අපි උත්තරේ තියන්න ඕන කියලා. එතකොට දැන් 8 ඉඳන් 8:47ට යන්න නම් තියෙන්නේ මිනිත්තු 47ක් විතරනේ. එතකොට මෙන්න මේ මිනිත්තු 47 තත්පර වලින් කීයක්ද කියලා තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට 47 අපි 60න් ගුණ කරනවා. 47 60න් ගුණ කරලා අපිට ලැබෙන උත්තරේ තත්පර 2820ක් කියලා. තත්පර 2820ක් කියලා. සමහර උත්තර තිබ්බා 47යි කියලා තිබ්බා, තත්පර 47යි කියලා තිබ්බා, මිනිත්තු 47යි කියලා තිබ්බා. තත්පර වලින් ඇහුවට පස්සේ මිනිත්තු ගාන එහෙම නිකම්ම තත්පර කියලා වචන විතරක් වෙනස් කරලා ඉවරලා 47ක් කියලා ලියන්න එපා. ඒක තත්පර වලට පරිවර්තනය කරන්න. දැන් මිනිත්තු වලින් තියෙන එක තත්පර වලට පරිවර්තනය කරද්දී 60න්නේ ගුණ කරන්නේ අපි. අන්න ඒ විදිහට මේ දේවල් හොඳට මතක තියාගෙන අපි මේ දේවල් පාවිච්චි කරලා ඉවරලා තමයි උත්තරේට යන්න ඕන. ඊළඟට 7 වෙනි ගැටලුවේ තියෙනවා දීලා තියෙන සංඛ්‍යාව සම්මතාකාරයෙන් ලියලා සංඛ්‍යා නාමයක් ලියන්න කියලා. එතකොට දැන් මෙන්න මේ ගැටලුවේදී සමහර අය මම දැක්කා සම්මතාකාරයෙන් විතරක් ලියලා සංඛ්‍යා නාමය ලියන්නේ නැතුව හිටපොයත් හිටියා. ඒ වගේම තමයි
සංඛ්‍යා නාමය විතරක් ලියලා සම්මත ආකාරයෙන් ලියන්නේ නැතුව හිටපු අයත් හිටියා. මෙන්න මේ දෙවිදියටම සමහර වෙලාවට උත්තරම තියෙනවා මම දැක්කා. එතකොට මේ ගැටලුවේදී සම්මතාකාරයෙන් ලියනවට එක ලකුණකුත් සංඛ්‍යා නාමය ලියනවට එක ලකුණකුත් විදියට තමයි ලකුණු දෙක ලැබුණේ. එතකොට කවුරු හරි සම්මතාකාරයෙන් විතරක් ලියලා නැවැත්තුවා නම් ඒ ලැබෙන්නේත් එක ලකුණයි. සංඛ්‍යා නාමය විතරක් ලියුවා නම් ලැබෙන්නේත් එක ලකුණක් විතරයි. මේ දෙකම ලිව්වොත් තමයි ලකුණු දෙකම ලැබෙන්නේ. එතකොට මෙන්න මේ විදියට 37 බිලියන 645 මිලියන 290,716ක් විදියට තමයි උත්තරේ ලැබෙන්නේ මෙතෙන්දී. ඊළඟට මෙන්න මේ ඉහතින් දැක්වෙන සංඛ්‍යා, ඒ කියන්නේ කලින් තියවිච්ච සංඛ්‍යාවෙම සිය ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වන සංඛ්‍යාව හා ස්ථානීය අගය ලියන්න කියලා තියෙනවා. එතකොට සිය ස්ථානයේ තියෙන්නේ 7 ඉලක්කම. 7 ඉලක්කමෙන් නිරූපණය වන සංඛ්‍යාව වෙන්නේ 700ක්. ස්ථානීය අගය වෙන්නේ 100ක්. එතකොට මෙන්න මේ 700යි 100යි කියන දෙකම ලිව්වොත් තමයි ලකුණු දෙකම ලැබෙන්නේ මේ ප්‍රශ්නේදී. ඊළඟ ගැටලුවේ අහලා තියෙනවා 2019 අප්‍රේල් මාස 21 වෙනිදා උදෑසන 8:45ට පමණ එක්වරම විශාල විපරීමක් සිදු වුණාලු. මේ සඳහන් දිනය හා වේලාව සම්මත ආකාරයෙන් ලියන්න කියලා තමයි තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ දිනයයි වේලාවයි සම්මත ආකාරයෙන් ලියද්දී අපිට තිබුණා නීති රීති කීපයක්. ඔයාලට මතකද නැහැ? ගොඩක්ම අය මේ දේවල් වරද්දලා තිබ්බා. එතකොට දැන් මෙන්න මේ සම්මත ආකාරයෙන් දිනේ ලියද්දී අනිවාර්යයෙන්ම ඉලක්කම් 8ක් පාවිච්චි කරන්නම ඕනේ. එතකොට වර්ෂය ලියන්නේ ඉලක්කම් 4කුත්, මාසය ලියන්නේ ඉලක්කම් 2කුත්, දිනේ ලියන්නේ ඉලක්කම් 2කුත් මෙන්න මේ විදිහට අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට දැන් 2019 කියලා වර්ෂය ලියුවා. ඒ ලියලි වරලා කෙටිරකින් තමයි වෙන් කරන්නේ. සමහර වෙලාවෙ පාවිච්චි කරලා තිබ්බා, ඩොට් තියලා තිබ්බා, එක එක විදිහට කරලා තිබ්බා. හැබැයි කෙටිරක් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට 4 වෙනි මාසෙ කියන එක නිකම්ම 4 ඉලක්කම විතරක් ලියුවොත් උත්තරේ වැරදි. 0.4 කියලාම අපි මේකට ලියන්න ඕන. 0.4 කියලාම ලියන්න ඕන. මොකද ඉලක්කම් දෙකකින් තියෙන අනිවාර්යනේ. ඊළඟට ආපහු කෙටිරක් දාලා 21 කියලා ලියන එක තමයි කරන්නේ. එතකොට සම්මත ආකාරයෙන් වෙලාව ලියද්දී ඒත් ඉලක්කම් 4ක් පාවිච්චි කරන්න ඕන. පැය ගාන සඳහන් කරන්නේ ඉලක්කම් 2කුත්, මිනිත්තු ගාන සඳහන් කරන්නේ ඉලක්කම් 2කුත් පාවිච්චි කරන්න ඕන. එතකොට දැන් ගොඩක් අය මෙතන පැය ගාන නිකම්ම 8 ඉලක්කම් විතරක් ලියලා තිබ්බා. ඒ වගේ උත්තර වලටත් ලකුණු ලැබුණ නැහැ. 0.8යි 32ක් අනිවාර්යයෙන්ම මැදින් තියෙන්න ඕන. 45 කියලා ලියන්න ඕනේ ඊළඟට. සමහරු මේකටත් පෙරවරු පස්වරුත් දාලා තිබ්බා. ඒ විදිහ එක එක දේවල් කරලා තිබ්බා. පෙරවරු පස්වරු දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ සම්මත ආකාරයෙන් ලියද්දී. ඒ පැය 12 ක්‍රමයට ලියද්දී තමයි පෙරවරු පස්වරු කියන දේ අපි භාවිතා කරන්නේ. සම්මත ආකාරයෙන් ලියද්දී එහෙම මුකුත්ම භාවිතා කරන්නේ නැහැ. කෙලින්ම ඉලක්කම් 4ක් භාවිතා කරලා નિયમિત වේලාව ලියන එක තමයි කරන්නේ. ඊළඟට 10 වෙනි ගැටලුවේදී තියෙනවා එක්තරා වෙලෙන්දෙක් ළඟ තියෙනවලු සර්ව සම මලු දෙකක්. එයින් එකක් සම්පූර්ණයෙන්ම දොඩම් වලින් පුරවලු තියෙන්නේ. අනිත් එකේ භාගයක් විතරයිලු පුරවලා තියෙන්නේ. භාගයක් පුරවපු එකේ දොඩම් ගෙඩි 43ක් තියෙනවා නම් එයාගේ ගව සම්පූර්ණයෙන් දොඩම් ගෙඩි කීයක් තියෙනවද කියලා තමයි අහන්නේ. එතකොට දැන් මේ භාගයක් පුරවපු එකේ 43ක් තියෙනවා නම් ඒ වගේ දෙගුණයක් තියෙන්න ඕනේ මේ සම්පූර්ණයෙන්ම පුරවපු එකේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පුරවපු එකේ 43ව දෙකක් කියන්නේ 86ක් තියෙනවා. අන්නේ 86ට මේ 43ත් එකතු වෙලා තමයි ඔක්කොම දොඩම් ගෙඩි 129ක් වෙන්නේ. එතකොට උත්තරේ 129යි. මම දැක්කා මෙන්න මේ 43 කියන එක දෙකෙන් ගුණ කරලා 86 දාලා තියෙනවා. ඊළඟට 4ෙන් ගුණ කරලා උත්තරයක් දාලා තියෙනවා. 3ෙන් ගුණ කරලා නම් උත්තරයක් දාලා තිබ්බේ එකම එක්කෙනෙක් විතරයි. එතකොට උත්තරේ වෙන්නේ 129ක්. ඊළඟ ගැටලුවේදී අපිට තියෙන්නේ සුළු කෝණයකට වඩා විශාල නමුත් සරල කෝණයකට වඩා කුඩා කෝණයක් නම් කරන්න කියලා. එතකොට දැන් මෙන්න මේ සුළු කෝණයකට වඩා විශාල සරල කෝණයකට වඩා කුඩා කෝණ දෙකක් තියෙනවා. එකක් තමයි මහා කෝණය, අනිත් එක තමයි ඍජු කෝණය. ඍජු කෝණය ලිව්වත් උත්තරයට ලකුණු ලැබෙනවා. මහා කෝණය කියලා ලිව්වත් උත්තරයට ලකුණු ලැබෙනවා. මේ උත්තර දෙකෙන් මොකක් ලිව්වත් නිවැරදි. ඊළඟ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ ඍණ 4ත් 6ත් අතර සියලුම නිකිල අනුපිළිවෙලින් ලියන්න කියලා. එතකොට මෙන්න මේ අනුපිළිවෙලින් තමයි ලියන්න තියෙන්නේ. එහෙම මෙහෙම ලියලා හරියන්නේ නැහැ. ඍණ 4ත් 6ත් අතර කියද්දී ඍණ 4 ගන්නත් බෑ. 6 ඉලක්කම ගන්නත් බෑ. ඍණ 3 ඉඳන් 5ට යනකම් තමයි ලියාගෙන යන්න ඕන. ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 2 3 4 5. මෙන්න මේ ඉලක්කම් ටික ලියලා තියෙනවා නම් නිවැරදිව පිළිවෙලින් අපිට සම්පූර්ණ ලකුණ ලැබෙනවා ඒ ගානට. ඊළඟට පහත අසමානතා සඳහා ගැලපෙන ලෙස අඩු වැඩි සංකේතය යොදන්න කියලා තමයි තියෙන්නේ.
ඍණ 3ට වඩා 8 විශාලයි. ඒ නිසා මුලින්ම වඩාත් විශාල වේ කියන සංකේතය තමයි යොදන්න තියෙන්නේ. දෙවෙනියට තියෙනවා ඍණ 3ට වඩා 4 විශාලයි. ඒ නිසා වඩාත් කුඩා වේ කියන සංකේතය තමයි දෙවෙනියට යොදන්න තියෙන්නේ. මේ විදිහට තමයි අපි මේ සංකේත දෙක භාවිතා කරන්නේ. ඊළඟ ගැටලුවේදී එක්තරා උත්සවයකදී පාසල් ළමුන් කිහිප දෙනෙක් අතරේ එක් අයෙකුට පොත් 7ක් බැගින් වනසේ පොත් 180ක් බෙදා දුන්නේ නම් එක් අයෙකුට ලැබෙන පොත් ගණන කීයද? මේක දෙන්නේ කැරෙන අනිත් හැමෝම වරද්දපු ප්‍රශ්නයක්. මම ප්‍රශ්නය අහලා තියෙන්නේ එක් අයෙක්ට පොත් 7ක් දෙනවා නම් පොත් 80ක් තියෙනවා නම් කී දෙනෙක් අතරේ බෙදන්න පුළුවන්ද කියලා නෙමෙයි. එක්කෙනෙක්ට ලැබෙන පොත් ගණනමයි මම අහලා තියෙන්නේ. ප්‍රශ්නේ තව සැරයක් කියවුවා ඔයාලට මේ ප්‍රශ්නේ ඇතුලේම උත්තරේ තියෙනවා පොත් 7ක් කියලා. ඔයාලට ආපහු ගාණක් හදන්නවත් කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාලට ලැබෙන්න ඕන ලකුණු දෙකම මෙන්න මේ 7 ඉලක්කම ලිව්වට පස්සේදී ලැබෙනවා. සමහර වෙලාවට ප්‍රශ්නේ හොඳින් කියවුවට පස්සේ අපිට ගාණක් හදන්නේ නැතුවම නිකම්ම උත්තරේට යන්න පුළුවන්. මේ එකට උදාහරණයක්. ඔයාලා ප්‍රශ්නේ භාගයට කියෙව්වා හනික හිතුවා 187න් බෙදන්න තියෙන්නේ කියලා. 187න් බෙදලා ඉවර වෙලා සමහර වෙලාවට ආසන්න 180 කියන්නේ 7න් බෙදෙන සංඛ්‍යාවක් නෙවෙයිනේ. එතකොට 187න් බෙදුවට පස්සේ සමහර 25යි කියලා ලියලා තිබ්බා 26යි කියලා ලියලා තිබ්බා. මොකද අර යම් කිසි ප්‍රමාණයක් ඉතිරිත් වෙන නිසා ඒ වගේ එක එක උත්තර තිබ්බා. හැබැයි නිවැරදි උත්තරේ වෙන්නේ 7ක් කියලා තමයි. ඊළඟට රුපියල් 119කට හාල් කිලෝවක් දෙනවලු. ඊළඟට රුපියල් 87කට සීනි කිලෝවක් දෙනවලු. 270ක් වෙනවලු පිටිපැකටුවක්. මේ ටිකම මිලට ගත්තු මිහිරි කඩේට දෙනවලු රුපියල් 1000 කොලයක්. එයාට ලැබෙන ඉතිරි මුදල කීයක්ද කියලා තමයි අහන්නේ. එතකොට මෙන්න මේ භාණ්ඩ තුනේ මිල වෙනවා රුපියල් 476ක්. මේ භාණ්ඩ තුන මිලදී ගන්න රුපියල් 476ක් යනවා නම් 1000ක් දුන්නට පස්සේදී අපිට ඉතිරි විදියට ලැබෙනවා රුපියල් 524ක්. ඒ වුණාට 524ක් කියලා විතරක් ලියුවොත් උත්තරේට ලකුණු ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම රුපියල් කියන එක සඳහන් කළ යුතුමයි. රුපියල් 524ක්ම කියලා සඳහන් කළොත් ඔයාලට ඒ ගාණට ලැබිය යුතු ලකුණු දෙක ලැබෙනවා. ඊළඟට එකිනෙකට වෙනස් ඉලක්කම් 4කින් නිර්මාණය කළ හැකි මිලියන කලාපයේ කුඩාම හා විශාලම සංඛ්‍යාව සොයන්න. දැන් කුඩාම සංඛ්‍යාවේ විශාලම සංඛ්‍යාවයි සොයන විදිය ගැන මම ගොඩක් වෙලාවල් වලදී කතා කරලා තියෙනවා. මේ විදිහේ ප්‍රශ්න හදන්න පුළුවන් උපරිමයටම ඔයාලට හදවලක් තියෙනවා. දැන් මේ ආපහු හදවන්න වෙලා තියෙන්නේ ඔයාලට කලින් හදන්න දීපු ප්‍රශ්නම තමයි. මොකද මේ විදිහේ ප්‍රශ්න ගොඩක් හදන්න බෑනේ අපිට. හදන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් හදන්න පුළුවන් උපරිමයටම ඔයාලට හදවලා තියෙන්නේ. එතකොට දැන් එකිනෙකට වෙනස් ඉලක්කම් 4ක් තියෙනවලු. නිර්මාණය කරන්න පුළුවන් මිලියන කලාපේ කුඩාම සංඛ්‍යාවයි විශාලම සංඛ්‍යාවයි. දැන් මෙතෙන්දී කුඩාම සංඛ්‍යාව නිර්මාණය කරද්දී තියෙන කුඩාම ඉලක්කම් 4 තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ 0 1 2 3 කියන ඉලක්කම් ටික තමයි පාවිච්චි කරන්නේ. මිලියන කලාපේ කුඩාම සංඛ්‍යාවේදී අපිට ඉලක්කම් 7ක් පාවිච්චි කරලා මිලියන කලාපේ කුඩාම සංඛ්‍යාව ලියන්න පුළුවන්. එතකොට පටන් ගන්න තැනින්ම අපි ලියනවා එකේ ඉලක්කම අවසාන වෙන තැනින් දෙකේ ඉලක්කමයි තුනේ ඉලක්කමයි පිළිවෙලට ලියනවා. ඉතිරි මැද තියෙන හිස්තැන් හතරම බිඳුවේ ඉලක්කම් වලින් සම්පූර්ණ කරනවා. අන්න ඒ විදිහට තමයි කුඩාම සංඛ්‍යාව නිර්මාණය කරන්නේ. විශාලම සංඛ්‍යාව නිර්මාණය කරද්දී 9 ඉලක්කම් 6ක් ලියලා ඉවර වෙලා ඊළඟට 8 7 6 කියන ඉලක්කම් තුන පිළිවෙලට ලියනවා. අන්න ඒ විදිහට විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි අපිට නිර්මාණය කරගන්න පුළුවන්. එක්තරා කර්මාන්ත ශාලාවකින් නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරන්නේ ඒකකයකින් රුපියල් 17ක් ලාභ ලැබෙන විදිහටලු. මාසයක් තුලදී ඒකක 48753ක් නිෂ්පාදනය කරනවා නම් ඒගොල්ලෝ ලබන මාසික ආදායම කොච්චරද කියලා තමයි අහන්නේ. එතකොට මේ ගැටලුවේදී 48753 කියන එක 17න් ගුණ කරලා ලැබෙන උත්තරේ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම මේකෙත් අපි රුපියල් කියන දේ යොදා ගන්න ඕන. එතකොට අපිට උත්තරේ විදිහට ලැබෙනවා රුපියල් 8,288,801ක්. ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් 8,28,801ක්. ඒ වුණාට අපිට සම්මත ආකාරයෙන් කියද්දි මේක කියන්නේ රුපියල් 828,801ක් විදියට. ඊළඟට උතුරු දිශාව හා බටහිර දිශාවන් අතර පවතින දිශාවත් නැගෙනහිර හා දකුණු අතර පවතින දිශාවත් සඳහන් කරන්නලු. එතකොට වායඹ දිශාවයි ගිනිකොන දිශාවයි ගැන තමයි මේ අහලා තියෙන්නේ. එතකොට දැන් බලන්න අට දිශාවන් තියෙන විදිය හරියට මතක තියාගත්තා නම් ඒකෙනුත් ඔයාලට ලකුණු දෙකක් මේ පේපරේදී ලබා ගන්න පුළුවන්. පහතින් සඳහන් සංඛ්‍යා ආසන්න 10ට වට යන්න. එතකොට දැන් මෙන්න මේ මුලින්ම තියෙන 25 ආසන්න 10ට වට යද්දී 25 කියන්නේ 20යි 30යි අතර හරිමැද සංඛ්‍යාව. ඒ නිසා වඩා ඉහළින් තියෙන සංඛ්‍යාවට තමයි අපි යන්නේ. එතකොට 25 ආසන්න 10ට වට යද්දී 30යි
58 ආසන 10ට වට යද්දී 60ක් විදිහට තමයි අපිට ලැබෙන්නේ. ඊළඟට තියෙනවා එක්තරා නැවකට පැයකදී ගමන් කරන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර් 50ක් කියලා ලංකාවත් ජපානයත් අතර තියෙනවලු කිලෝමීටර 1538ක්. එතකොට මෙන්න මේ දුර ගමන් කරන්න කොපමණ කාලයක් අවශ්‍ය වේද කියලා තමයි අහලා තියෙන්නේ. මම මේ ප්‍රශ්නේ හදන්න ගියේ කොපමණ පැය ගණනක් අවශ්‍ය වේද කියලා. ඒත් මට වැරදීමකින් කොපමණ කාලයක් අවශ්‍ය වේද කියලා තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. එතකොට මේක හරියටම සුළු කරන්න බැරි උත්තරයක්. ඒ නිසා පැය 30ත් පැය 31ත් අතර තිබුණ ඕනෑම පිළිතුරකට මම ලකුණු ලබා දුන්නා. මොකද ඒක ඔයාලගේ වැරැද්දක් නෙවෙයි මගේ වැරැද්දක්. හැබැයි 36 කියන උත්තරෙත් ඇවිල්ලා තිබ්බ සමහර වෙලාවල් වලදී ඒ උත්තරේට නම් ලකුණු ලැබුණේ නැහැ. වෙනස් විදිහේ උත්තරවලට ලකුණු ලැබුණේ නැහැ. පැය 30ත් පැය 31ත් අතර උත්තරයක් තිබුණා නම් අන්නේ උත්තරවලට විතරක් සම්පූර්ණ ලකුණු ලැබුණා. එතකොට දැන් කෙටි පේපරේ සාකච්ඡා කරලා ඉවරයි අපි. ඊළඟට තියෙන දෙක පත්‍රය සාකච්ඡා කරන්න. දෙක පත්‍රයට නම් ලකුණු 60ක් ලැබෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 12 ගානේ ප්‍රශ්න 5ක් ලියන්න තියෙනවා. ඒ විදිහට තමයි ලකුණු 60ක් ලැබෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ කෝණ ඇසුරෙන්. එතකොට දැන් මෙන්න මේ කෝණ 6ක් නම් කර රූපය වල දක්වලා තියෙනවා. මෙන්න මේ කෝණ 6 නම් කරන්න තමයි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ පළවෙනියටම තියෙන්නේ මහා කෝණයක් අංක 1 ඉලක්කමෙන් අංක 2 ඉලක්කමෙන් තියෙනවා සුළු කෝණයක් 3 ඉලක්කමෙන් තියෙනවා ඍජු කෝණයක් 4 ඉලක්කමෙන් තියෙනවා නැවතත් සුළු කෝණයක් 5 ඉලක්කමෙන් තියෙනවා පරාවර්ත කෝණයක් 6 ඉලක්කමෙන් තියෙන්නේ සරල කෝණයක්. මෙන්න මේ විදිහට තමයි උත්තර ටික එන්නේ. එතකොට මෙන්න මේ කෝණ ටික අපිට ඉගෙන ගන්න තියෙන කෝණ වර්ග පහම මෙන්න මේ රූප ටිකේ සඳහන් වෙලා තියෙනවා. ඒ කෝණ සියල්ලම නම් ටික නැවත මතක් කිරීමක් තමයි මෙන්න මේ ප්‍රශ්නය තුළින් මම සිදු කරේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා එක කෝණයයි දෙක කෝණයයි යන දෙකම එකතු වෙලා හැදෙන කෝණයට පවසන නම කුමක්ද කියලා. 1යි 2යි දෙකම එකතු වුණාට පස්සේ ලැබෙන්නේ සරල රේඛාවක්. ඒ කියන්නේ සරල රේඛා ඛණ්ඩයක තියෙන්නේ සරල කෝණයක්. අන්න ඒ නිසා නිවැරදි උත්තරේ වෙන්නේ තෙන්දී සරල කෝණය. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නයක් 6 රූපයේ තියෙන කෝණය. මෙන්න මේ 6 රූපයේ තියෙන සරල කෝණය 4යි 5යි. අන්නේ කෝණ දෙකේම එකතුව වගේ දෙකුණකට වඩා විශාලද පුංචිද කියලා. එතකොට දැන් මෙන්න මේ දෙකේම එකතුව බැලුවත් සරල කෝණයට වඩා විශාලයි. ඒ කියන්නේ සරල කෝණයට වඩා කුඩා අගයක් තමයි ගන්නෙ. සරල කෝණයට වඩා කුඩා වෙනවා. සරල කෝණේ වඩා කුඩා වෙනවා. සරල කෝණය වඩා කුඩා වෙන්නේ. එතකොට මෙන්න මේ 4 5 එකතු වෙමින් දෙගුණයකට වඩා කුඩා වෙනවා. ඒ නිසා අඩුවේ කියලා තමයි උත්තරේ ලියන්න වෙන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නෙට මම යනවා. දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නේදී අපෙන් අහලා තියෙන්නේ එක්තරා පඩිපෙළක ඇති පඩි පිළිවෙලින් බිඳුවේ ඉඳලා ක්‍රමාංකනය කරලා තියෙනවලු. එතකොට එක්තරා ළමෙක් බිඳුවෙන් පටන්ගෙන පඩි 3න් 3ට පනිමින් ඉහළට ගමන් කරනවලු. මේ ළමයා මේ විදිහට වාර 7ක් ඉහළට පැන්නොත් එයා හිටගෙන ඉන්න තැන තියෙන ඉලක්කම මොකක්ද කියලා අහන්නේ. බිඳුවේ ඉඳන් 3න් 3ට යන්නේ. ඒ කියන්නේ බිඳුවෙන් ඊළඟට පයින්නවා 3 කොටුවට 3 පඩියට ඊළඟට පයින්නවා 6 පඩියට ඒ විදිහට පැන පැන යනවා. ඒ කියන්නේ 3 වාරයක් 7 21යි. අන්නේ නිසා 21 වෙනි පඩිය තමයි එයා නතර වෙන්නේ. එයින් ආපස්සට පඩි 4ක් පයින්නවලු. පඩි 4ක් ආපස්සට පයින්නවා නම් එයා දැන් ඉන්න තැන තියෙන අංකය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට 21න් 4ක් අඩු වුණාට පස්සේදී 17ක් විදිහට තමයි අපිට උත්තරේ ලැබෙන්නේ. ඊළඟට එතන ඉඳන් ආපහු පඩි දෙකෙන් දෙකට පැනගෙන යනවලු තවත් වාර 8ක්. එතකොට ඉන්නේ කොතනද කියලා අහනවා. ඒ කියන්නේ මෙන්න මේ 17ට එකතු වෙනවා දෙවාරයක් 8 16ක්. ඒ කියන්නේ 17යි 16 එකතු වුණාට පස්සේ 33 වෙනි පඩිය තමයි දැන් මෙයා නතර වෙලා ඉන්නේ. දැන් මේ 33 ඉන්නේ. එතකොට මෙන්න මේ 33 ඉන්න නිසා මෙන්න මේ 33ට වාර 11කින් පැනගෙන එනවනම් එයා පඩි කීයෙන් කීයට පැනගෙන එන්න ඕනද කියලා ඊළඟට අහලා තියෙනවා. එතකොට 33 11න් බෙදුවට පස්සේ අපිට ලැබෙන උත්තරේ 3ක් විදියට ඒ කියන්නේ පඩි 3න් 3ට එයා පැනගෙන එන්න ඕන. පඩි 3න් 3ට පැනගෙන ආවොත් තමයි මෙන්න මේ වාර 11කින් මේ ස්ථානයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දැන් මෙන්න මේ 33 වෙනි පඩියනේ තාමත් එයා ඉන්නේ. මේ 33 වෙනි පඩියෙන් තවත් දෙකක් ඉහළට නගිනවලු. ඒ කියන්නේ 35ට යනවා දැන් එයා. 35 ඉඳන් වාර 7ක් ඇතුළත ආපහු බිඳුවට යන්න ඕනේ නම් එයාට එකවරකට පඩි කීයක් පල්ලෙහාට බහින්න වෙනවද කියලා තමයි අහන්නේ. එතකොට පඩි 5ක් 35 7න් තමයි බෙදන්න තියෙන්නේ. එතකොට අපිට ලැබෙන උත්තරේ 5ක් කියලා. ඒ කියන්නේ පඩි 5න් 5ට තමයි
පහළට බැහැගෙන යන්න ඕනේ. ඊළඟට මේ පඩිපෙළේ තියෙනවලු පඩි 284ක්. මෙන්න මේ වරකඩ පඩි 4 වෙකින් නගින කෙනෙකුට මේක අවස්ථා කීයකින් සම්පූර්ණ කරන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. එතකොට මෙන්න මේ 284 බෙදනවා 4ෙන් 284 4ෙන් බෙදද්දී 28ට 4 ඒවා 7යි 4ට 4 ඒවා 1යි අන්න ඒ විදිහට 71ක් තමයි උත්තරේ වෙන්නේ. එතකොට අවස්ථා 71ක් කියලා ලියවනම් ඔයාලට ලැබෙන්න ඕන ලකුණු ටික ලැබෙනවා මෙතෙන්දී. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙන්නේ කාලය සම්බන්ධයෙන් 2021 අප්‍රේල් මාස 14 වනදා බදාදා දිනයක් විය. එදින තිබූ අලුත් අවුරුදු නැකත් පිළිබඳ සටහනක් පහතින් දැක්වේ. අලුත් අවුරුදු දාව රාත්‍රියේ 2:33ට තියෙනවලු. ආහාර පිසීම උදෑසන 6:14ට තියෙනවලු. වැඩ ඇල්ලීම උදෑසන 7:41ට තියෙනවලු. එතකොට දැන් මුලින්ම අහලා තියෙන්නේ අලුත් අවුරුද්ද යෙදුණු දිනය සම්මත ආකාරයෙන් ලියන්න කියලා. අලුත් අවුරුද්ද යෙදලා තියෙන්නේ 2021 අප්‍රේල් මාස 14 වෙනිදා. ඒ නිසා ඒක සම්මත ආකාරයෙන් ලියද්දී 2021 කෙටිරක් 0.4 කෙටිරක් 14. මෙන්න මේ විදිහට තමයි අපි උත්තරය ලබා ගන්නේ. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා අලුත් අවුරුදු උදාව සිදු වූ වේලාව සම්මත ආකාරයෙන් ලියන්න කියලා. අලුත් අවුරුදු උදාව සිදු වූ වේලාව සම්මත ආකාරයෙන් ලියන්න. එතකොට කොහොමද මේ අලුත් අවුරුදු උදාව සිදු වෙලා තියෙන්නේ රාත්‍රී 2:33ට. මෙන්න මේ රාත්‍රී 2:33 කියන එක සම්මත ආකාරයෙන් ලියද්දී 0.2 32ක් 33 විදියට තමයි අපි සඳහන් කරන්නේ. 0.2 32ක් 33 විදියට තමයි අපි මේක සඳහන් කරන්නේ. ඊළඟට තියෙනවා අලුත් අවුරුදු උදාවෙන් කොපමණ වේලාවකට පසු ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේද කියලා. ආහාර පිසීමේ නැකත තියෙන්නේ උදෑසන 6:17ට. අලුත් අවුරුදු උදාව තියෙන්නේ රාත්‍රී 2:33ට. මෙන්න මේ 6:17න් 2:33ක් තමයි අඩු කරන්න තියෙන්නේ. එතකොට මේක සම්මත ආකාරයෙන් අඩු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පැය 12 ක්‍රමයට ලියලා අඩු කරන්නත් පුළුවන්. හැබැයි අවසාන උත්තරේ අනිවාර්යයෙන්ම පැය හා මිනිත්තු සඳහන් වෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රශ්නෙට ලැබුණු පිළිතුර කොච්චර නිවැරදි වුණත් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මේකේදී උත්තරේ වෙන්නේ පැය 3කුත් මිනිත්තු 44ක්. පැය 3කුත් මිනිත්තු 44ක් තමයි මේකේ උත්තරේ වෙන්නේ. ඊළඟට අහලා තියෙනවා වැඩ ඇල්ලීමේ නැකතේදී තිබුණේ අලුත් අවුරුදු උදාවෙන් කොපමණ වේලාවකට පසුවද? වැඩ ඇල්ලීමේ නැකත තියෙන උදෑසන 7:41ට. එතකොට 7:41න් 2:33ක් තමයි අඩු කරන්න තියෙන්නේ. එතකොට අපිට උත්තරේ ලැබෙනවා පැය 5කුත් මිනිත්තු 8ක් විදියට. පැය 5කුත් මිනිත්තු 8ක් විදියට උත්තරේ ලැබෙනවා. ඊළඟට තියෙන්නේ ආහාර පිසීමත් වැඩ ඇල්ලීමත් අතර කාලය කොපමණද කියලා. ආහාර පිසීමත් වැඩ ඇල්ලීමත් අතර කාලය. එතකොට ආහාර පිසින්නේ 6:17ට වැඩ අල්ලන්නේ 7:41ට. මෙන්න මේ 7:41න් 6:17 තමයි අඩු කරන්න තියෙන්නේ. එතකොට අපිට උත්තරේ ලැබෙනවා පැය 1කුත් මිනිත්තු 24ක් විදියට. පැය 1කුත් මිනිත්තු 24කින් තමයි මෙන්න මේ වැඩ ඇල්ලීම සිද්ධ කරන්න තියෙන්නේ. ඊළඟට අලුත් අවුරුදු දිනේ ගනුදෙනු කරන අවස්ථාවේදී එක්තරා ළමයෙක්ට වැඩිහිටියෙකුගෙන් රුපියල් 100 කොළ 2කුත් 50 කොළ 3කුත් 10 කාසි 7කුත් ලැබුණලු. මේ ළමයාට ලැබිච්ච මුළු මුදල කීයක්ද කියලා අහනවා. දැන් එතකොට 100 කොළ දෙකක් කියන්නේ 200යි 50 තුනක් කියන්නේ 150යි. එතකොට අර 200යි 150යි 350යි 10 කාසි 7ක් කියන්නේ 70ක් තියෙනවා. 350ට 70ක් එකතුලා රුපියල් 420ක් වෙනවා. මෙන්න මේ රුපියල් කියන එක දැම්මේ නැත්නම් උත්තරයට ලැබෙන්න ඕන ලකුණු ටික අපිට ලැබෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අලුත් අවුරුද්දට පෙර දිනේ පෙරවරු 6:19ට තම නිවසට යාම සඳහා පිටත් වූ මහෙන් නිවසට පැමිණෙන විට වේලාව පස්වරු 8:14යි. ඒ කියන්නේ පෙරවරු වලින් පටන් අරන් පස්වරු වලින් තමයි ඉවර කරන්නේ. ගොඩක් අයට මේ ප්‍රශ්නේ වැරදි ඉන්න හේතුවත් මෙන්න මේකමයි. පෙරවරු පස්වරු කියන දේ අමතක කරා. ඒ නිසා සම්මතාකාරයෙන් වෙලාව ලියලා හදන්නේ නැතුව පැය 12 ක්‍රමයට අහනික ලියාගත්තා. උත්තරේ ගත්තා. ඒ වුණාට මෙන්න මේ 8න් 8:14න් 6:19 නෙමෙයි අඩු කරන්න තියෙන්නේ 20:14න් 6:19 තමයි අඩු කරන්න තියෙන්නේ. එතකොට උත්තරේ විදිහට ලැබෙනවා පැය 13කුත් මිනිත්තු 55ක් විදිහට. පැය 13කුත් මිනිත්තු 55ක් විදිහට අපිට උත්තරේ ලැබෙනවා මෙතෙන්දී. ඊළඟට හතරවෙනි ගැටලුවේ තියෙන්නේ සංඛ්‍යා රේඛා පිළිබඳ දැනුම් භාවිතෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා.
මුලින්ම කියලා තියෙනවා 5 ඉඳන් 8 දක්වා සියලුම සංඛ්‍යා සහිත සංඛ්‍යා රේඛාවක් අඳින්නලු. එතකොට දැන් මෙන්න මේ සංඛ්‍යා රේඛාවක් අඳින විදිය අපි කලින් ඉගෙනගෙන තියෙනවා. හරි. දැන් මෙන්න මේ රූපේ සංඛ්‍යා රේඛාවක් වෙන්නලා තියෙනවා. ඍණ 5 ඉඳන් 8 දක්වා ලකුණු කරලා තියෙනවා මේ සංඛ්‍යා රේඛාවේ. සංඛ්‍යා රේඛාවේ එතකොට සාමාන්‍ය ඉරක් ඇඳලා ඉවර වෙලා මේ විදියට අපි මෙන්න මේ විදියට එකම සමාන පරතර තියෙන විදියට පිළිවෙලට ඉලක්කම් ටික ලකුණු කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 2 3 4 5 6 7 8. මෙන්න මේ විදියට පිළිවෙලට සමාන පරතර තියෙන විදියට මේ ඉලක්කම් ටික ලකුණු කරගෙන ගියා නම් ඔයාලට එතෙන්ට ලැබෙන්න තියෙන ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට කියලා තියෙනවා මේ සංඛ්‍යා රේඛාවේ ඍණ 2යි 4යි කියන සංඛ්‍යා දෙක ලකුණු කරලා දක්වන්නලු. එතකොට මුලින්ම මෙන්න මේ විදිහට ඍණ 2 ඉලක්කම තියෙන තැන ඍණ 2 තියෙන තැන ඒක ලකුණු කරලා තියෙනවා රතු පාට ඩොට් එකකින්. ඊළඟට 4 තියෙන තැන මේ විදිහට ලකුණු කරලා තියෙනවා. එතකොට මේ විදිහට ඍණ 2යි 4යි තියෙන තැන් දෙක ලකුණු කරා නම් ඔයාලට තවත් ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට තියෙනවා ඍණ 2යි 4යි අතර පවතින සියලුම නිකිල ලියා දක්වන්න කියලා. ඍණ 2 මෙතන තියෙනවා 4 තියෙන්නේ මෙතන. එතකොට මෙන්න මේ ඍණ 1 බිංදුව 1 2 3 කියන සංඛ්‍යා ටික තමයි මෙන්න මේ ඍණ 2යි ඍණ 4යි තියෙන නිකිල වෙන්නේ. එතකොට මේ ටික ලියුවනම් ඔයාලට තවත් ලකුණක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ සංඛ්‍යා රේඛාව ඇසුරෙන් පහත දෙකන අසමානතා සම්පූර්ණ කරන්න කියලා. ඍණ 1කට වඩා 3 විශාලයි. ඒ නිසා මුලින්ම තියෙන වඩා කුඩා වේ කියන සංකේතය. දෙවෙනි එකේදී බිංදුවට වඩා 4යි විශාල වෙන්නේ. ඒ නිසා එතෙන්දි තියෙන්නේ වඩා කුඩා වේ කියන සංකේතය. ඊළඟට ඍණ 1කට වඩා 1 විශාලයි. එතෙන්දි තියෙන්නේ වඩා කුඩා වේ කියන සංකේතය. ඊළඟට 5ට වඩා 2 විශාලයි. ඒ නිසා වඩාත් විශාල වේ කියන සංකේතය තමයි එතෙන්දි අපි භාවිතා කරන්නේ. ඊළඟට 4ට වඩා ඍණ 2 විශාලයි. එතෙන්දි ඒ නිසා වඩාත් විශාල වේ කියන සංකේතය තමයි අපි භාවිතා කරන්නේ. ඊළඟට අහලා තියෙනවා ඍණ 1කට වඩා විශාල 1ට වඩා කුඩා නිකිලයක් ලියා දක්වන්න කියලා. මෙතෙන්ද ධන නිකිලද ඍණ නිකිලද කියලා නැහැ. මොකද ඍණ 1යි 1යි අතර තියෙන එකම නිකිලය තමයි බිංදුව වෙන්නේ. මේ බිංදුව කියන එක ධන නිකිලයක් වෙන්නේත් නැහැ ඍණ නිකිලයක් වෙන්නේත් නැහැ. ඒ නිසා බිංදුව තමයි උත්තරේ වෙන්නේ. ඒ නිසාම තමයි ප්‍රශ්නේදී නිකම්ම නිකිලයක් කියලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේදී තියෙනවා 4ට වඩා කුඩා ඍණ නිකිලයක් ලියන්න කියලා. 4ට වඩා කුඩා නිකිලයක් ලියන්නේ කිව්වනම් ඔයාලට බිංදුව 1 2 3ත් ලියන්න පුළුවන්. හැබැයි ඍණ නිකිලයක් නේ අහලා තියෙන්නේ. ඍණ නිකිලයක් අහලා තියෙන නිසා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඒ විදිහට ඕනම ඍණ සංඛ්‍යාවක් අපිට මේකෙදි උත්තරේ විදිහට ගන්න පුළුවන්. ඒ ලියන ඕනම ඍණ උත්තරයකට ඔයාලට ලකුණු ලැබෙනවා. ඊළඟට පස්වෙනි ගැටලුවේ තියෙන්නේ පහතින් දෙන ලද සංඛ්‍යාව සලකන්නලු. සංඛ්‍යාව සලකන්න කියලා මෙන්න මේ සංඛ්‍යාව කලාප වලට වෙන් කරලා සංඛ්‍යා නාමය ලියන්න කියලා තියෙනවා. ඒ කියන්නේ කලාප වලට වෙන් කරන්න කියලා මෙතන කියන්නේ සම්මත ආකාරයෙන් ලියන්නේ කියන එකටම තමයි. ඒකේ වෙනසක් නැහැ. ඔයාලා එතකොට මෙතෙන් සම්මත ආකාරයෙන් ලියවනම් මේ සංඛ්‍යාව ඔයාලට එකට ලැබෙන්න ඕන ලකුණු ටික ලැබෙනවා. එතකොට මෙතන තියෙන සංඛ්‍යාව තමයි 92 බිලියන 461 මිලියන 859,390. 92 බිලියන 461 මිලියන 859,390 තමයි මෙතන තියෙන උත්තරේ වෙන්නේ. එතකොට මම මේ උත්තරේ ටයිප් කරද්දී පොඩි වැරද්දක් කළා තියෙනවා 461,000 කියලා මම මෙතන ටයිප් කරලා තියෙන්නේ 461,000 නෙවෙයි එතෙන් දෙන 461 මිලියන. ඒ විදිහට ඔයාලා ඒක හදාගන්න. ඊළඟට තියෙනවා මෙම සංඛ්‍යාවේ දහස් ස්ථානයේ පවතින ඉලක්කමෙන් නිරූපණය වෙන අගය ලියන්න. දහස් ස්ථානයේ තියෙන 9 ඉලක්කම. එතකොට මෙන්න මේ 9 ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 9000ක්. ඊළඟට 5 ඉලක්කම හා 9 ඉලක්කම් පවතින ස්ථානවල ස්ථානීය නාමය ලියන්න. 5 ඉලක්කම තියෙන්නේ දසදහස් ස්ථානයේ. ඊළඟට මේ සංඛ්‍යාවේ 9 ඉලක්කම් නම් තුනක් තියෙනවා. පළවෙනි 9 ඉලක්කම තියෙනවා දස ස්ථානයේ. ඊළඟට තියෙනවා දහස් ස්ථානයේ. ඊළඟට දස බිලියන කලාපෙත් තියෙනවා. ඊළඟට කියලා තියෙනවා තුනේ ඉලක්කමෙන් නිරූපිත ස්ථානීය අගය ලියන්න කියලා. තුනේ ඉලක්කමෙන් නිරූපිත කියන වචනේ තිබ්බට නිරූපිත සංඛ්‍යාව නෙමෙයි මේකෙන් අහන්නේ. නිරූපිත ස්ථානීය අගයයි අහන්නේ. එතකොට ස්ථානීය අගය තුනේ ඉලක්කමෙන් කියවෙන ස්ථානීය අගය වෙන්නේ 100ක්. 300ක් කියලා උත්තරත් ලියලා තිබ්බා. 300 කියන උත්තරේ නම්
300 කියන උත්තරේට ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. ඊළඟට තියෙන්නේ දහස් කලාපයට අයත් කුඩාම සංඛ්‍යාව ලියා සංඛ්‍යා නාමයද ලියන්න කියලා. දහස් කලාපයට අයත් කුඩාම සංඛ්‍යාව ලියලා ඉවර වෙලා සංඛ්‍යා නාමයත් ලියන්න ඕනේ. එතකොට මෙතෙන්දී. එතකොට දැන් දහස් කලාපයට අයත් කුඩාම සංඛ්‍යාව මොකද්ද? දහස් කලාපයට අයත් කුඩාම සංඛ්‍යාව තමයි වැඩි හිතන්න ඕනේ නැහැ. 10 තමයි දහස් කලාපයට අයත් කුඩාම සංඛ්‍යාව වෙන්නේ. 999 තමයි ඒක කලාපයේ තියෙන විශාලම සංඛ්‍යාව. ඒකට තවත් එකක් එකතු වුණාට පස්සේ 1000 තමයි හැදෙන්නේ. කියන්නේ 1000 තමයි දහස් කලාපයේ මුලින්ම අහුවෙන සංඛ්‍යාව වෙන්නේ. කියන්නේ දහස් කලාපයේ තියෙන කුඩාම සංඛ්‍යාවත් 1000. 10 තමයි දහස් කලාපයේ තියෙන කුඩාම සංඛ්‍යාව. එතකොට 1000 කියලා ලියලා ඉවරලා 10 කියලා ඉස්සරහින් ලියුවනම් ඔයාලගේ උත්තරේ නිවැරදියි. ඊළඟට අහලා තියෙනවා මිලියන කලාපයට අයත් විශාලම සංඛ්‍යාව ලියා එහි දහස් ස්ථානයේ ඇති ඉලක්කමෙන් නිරූපණය වෙන අගය ලියන්න කියලා. මිලියන කලාපයේ තියෙන විශාලම සංඛ්‍යාව කියලා ලියද්දී අපි ලියන්නේ 9 ඉලක්කම් පෙළියක්. මොකද 9 ඉලක්කමනේ වටිනාකම වැඩිම. විශාලම සංඛ්‍යාව කියලා හදී මිලියන කලාපේ ලියන්න පුළුවන් උපරිම සංඛ්‍යාව තමයි අපි ලියන්නේ. එතකොට 999 මිලියන 999,000 999 තමයි උත්තරේ වෙන්නේ. එතකොට මේකට එකක් එකතු වුණොත් 1 බිලියනයක් වෙනවනේ. ඒ නිසා මේක තමයි උපරිම සංඛ්‍යාව වෙන්න ලියන්න පුළුවන්. මේක එතකොට දහස් ස්ථානයේ තියෙන ඉලක්කමෙන් නිරූපණය වෙන අගය තමයි 9000ක්. ඊළඟ ගැටලුවේ තියෙනවා එකිනෙකට වෙනස් ඉලක්කම් 4ක් භාවිතා කරමින් නිර්මාණය කළ හැකි බිලියන කලාපයට අයත් කුඩාම හා විශාලම සංඛ්‍යා ලියන්න කියලා. එකිනෙකට වෙනස් ඉලක්කම් 4ක් පාවිච්චි කරලා නිර්මාණය කරන්න පුළුවන් බිලියන කලාපයට අයත් කුඩාමයි විශාලතමයි සංඛ්‍යා ලියන්න. එතකොට ඉලක්කම් 4ක් බිලියන කලාපයේ වෙන්නත් ඕන. දැන් අපිට මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව වෙන්නේ 0.1 2 3 කියන ඉලක්කම් 4 පාවිච්චි කරලා ලියන්න පුළුවන් 1 බිලියන 23ක් කියන උත්තරේ. 1 බිලියන 23ක් කියන උත්තරේ තමයි කුඩාම සංඛ්‍යාව වෙන්නේ. විශාලතම සංඛ්‍යාව වෙන්නේ 679 කියන ඉලක්කම් 4 පාවිච්චි කරලා ලියන්න පුළුවන් 999 බිලියන 999 මිලියන 999,876 කියන සංඛ්‍යාව. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේ ප්‍රශ්න ටික තියෙන්නේ. ඔයාලා කලින් ඉගෙනගෙන නැති ගොඩක් අමාරු විදිහේ ප්‍රශ්න කිසි දෙයක් මෙතන තිබුණේ නැහැ. නැත්නම් ගොඩක් ලේසි ප්‍රශ්න ටිකක් තමයි තිබුණේ. ඔයාලට මීට වැඩිය ගොඩක් හොඳට ලකුණු ගන්න තියුණ පේපරයක්. ඒ වුණාට ඉතින් පොඩි අඩුපාඩු නොසැලකිලිමත්කම හදිසියෙ මේ වගේ ප්‍රශ්න සමහර වෙලාවට කියපු දේවල් අමතක කරපු එක චක්‍රේ පාඩම් නොකරපු එක ඔය වගේ හේතුත් නිසා චුට්ටක් එහෙමෙන් ලකුණු අඩු වෙලා තියෙනවා. හැබැයි කොහම වුණත් ඊළඟට තියෙන පේපර් වලදී නම් මේ විදිහේ අඩුපාඩු ආපහු මට දකින්න තියන්න එපා. පුළුවන් තරම් මෙන්න මේ අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලා ගොඩක් හිතන්නේ නැති ලකුණකට ඔයාලට යන්න පුළුවන්. ඔයාලා හිතන්නේ නැත්තරම් ලොකු ලකුණකට ඔයාලට යන්න පුළුවන්. ඒකට ඔයාලට හොඳටම පුළුවන්කම තියෙනවා. ඒ වුණාට ඉතින් ওই තියෙන අඩුපාඩු ටික හදාගන්නම වෙනවා ඒකට නම්. ඔය අඩුපාඩුත් එක්ක නම් ඒ ලකුණ ගන්න හම්බෙන්නේ නැහැ ඔයාලට. ඒ වුණාට ගොඩක් හොඳයි හැමෝම හොඳට පේපර් එක ලියලා තිබ්බා. පේපර් එකට පැය දෙකක් අරගෙන හරියට ඒ විදිහට වාඩි වෙලා ඉවර වෙලා පැය දෙකක් ඇතුළත ඒක ලියන එකත් ගොඩක් වටින දෙයක්. මොකද පේපර් එකක් ලියනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි ඉතින්. හරි. මේ දේවල් ටික තමයි මට සාකච්ඡා කරන්න අවශ්‍ය වෙලා තිබුණේ. එතකොට දැන් ඉස්සරහට දෙන පේපර් වලදී මේ අඩුපාඩුත් හදාගෙන හොඳට උත්තර ලියන්න කියලා තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. දැන් මම මේ මීටින් එක මෙතනින් එන්ඩ් කරනවා. එතකොට ඔයාලා මේ වීඩියෝ එක හරියට බලලා ඉවර වෙලා ඔයාලගේ අඩුපාඩුවක් තියෙනවා නම් මොකක් හරි ඒවා හදාගන්න. ඒ වගේම තමයි ඔයාලට තව දුරටත් තේරෙන්නේ නැති මොකක් හරි දෙයක් තියෙනවා නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාලා අහන්න. ඒ දේ එතකොට මම අපහු සැරයක් කියලා දෙන්නම්. ඒ දේ මට පුළුවන් විදියට. ආයිබෝවන් ළමයි.